ලක්විරෝ දායකත්ව ධර්මදේශනය සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ නිර්මල ශ්‍රී සද්ධර්මය අපහට දායාද කළ අපගේ අනුබුදු මීදු මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ වගේම ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ නිර්මල ශ්‍රී සද්ධර්මය මහාට කියා දෙන මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, ධර්මයේ හැසිරීමට ප්‍රමාදීමට බලපාන්නේ මොකද්ද? අවබෝධයක් නැතිවීම. මේ ධර්ම හැසිරීමට ප්‍රමාදීමට බලපාන්නේ අවබෝධයක් නැතිවීම. ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ අකුසල් හටගන්න නොදී සිහියෙන් ඉන්නවා නම් එයා ධර්මයේ හැසිරෙනවා. එන උපන් අකුසල් ප්‍රහාණය කරනවා නම් එයා ධර්මයේ හැසිරෙනවා. අපි උදාහරණයක් ගත්තොත් හිතමුකෝ, ඔන්න අපිට වෛද්‍යවරයෙක්ව මුණ ගැහෙන්න ඔන්න අපි අපොයින්ට්මන්ට් එකක් දාලා තියෙනවා. අපිට තියෙන්නේ හවස 4 මාට තමයි ඒ වෛද්‍යවරයාව මුණ ගැහෙන්න තියෙන්නේ. ඉතින් දැන් අපි අපේ නියමිත වෙලාවට අපි ගිහිල්ලා ඕනේ. දැන් 4:20 වෙනකොට අපි ඒ ඉස්පිරිතාලෙට ගිහිල්ලා ඒ වෛද්‍යවරයා ඒ ඉන ස්ථානට ගිහිල්ලා අපි දැන් ඉන්නවා. දැන් 4 මාට තමයි අපේ අපොයින්ට්මන්ට් එක තියෙන්නේ. දැන් එතනින් කියන වෛද්‍යවරයාට පැයක් පාරක් වෙනවා කියලා. ඊට පස්සේ ඇත්තට වෛද්‍යවරයා එන්නේ පැය 2ක් පාරක් වෙලා. අන්න එතකොට තමන්ගේ හිතේ අකුසල් හටගත්තොත් තරහක්, කේන්තියක්, අමනාපයක් නේද? එතකොට එයා ධර්මයේ තුල නෙමෙයි ඉන්නේ. කෙනෙක්ට පුළුවන් වුණොත් කමන්නේ. එයා අකුසලෙන් යට වෙන්න නොදී තමන්ගේ හිත රැකගෙන ඉන්න පුළුවන් නම් ඉවසීමෙන්, අවිහිංසාවෙන්, මෛත්‍රියෙන්, කරුණාවෙන් එයාගේ හිත රැකගෙන ඉන්න තිබුණා. අන්න ඒක තමයි එයාගේ ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ. නැත්තම් අපි එතන අපි ආවේගශීලී වෙලා අපිට වෙන වැඩ නැද්ද? අපිට වැඩ තියෙනවා, අපිට අසවල් තැනට යන්න තියෙනවා, අපිට අපොයින්ට්මන්ට් එකේ මේ වෙලාවට ඕගොල්ලෝ මොකද්ද කරන්නේ? අරකද මේකද කියලා අපි එතන රඟ දක්වන්න හැදුවොත් කිපිලා තරහ ගිහිල්ලා එයා ධර්මයේ තුල නෙමෙයි ඉන්නේ. ධර්මයේ හැසිරෙනවා කියන්නේ ඒක තමයි. මොකද්ද? අපේ හිතේ අකුසලයක් එනකොට ඒ අකුසලය ප්‍රහාණය කරනවා. අපි හිතමු දැන් ඔන්න අපි කඩේ යනවා. නැත්තම් උයෝ ඉන්න ඔෆිස් එකේ එමෙ රස්සාවට යන ගමන් එයා කරන්නේ එයාගේ උපන් අකුසල් ප්‍රහාණය කරනවා නම් ඒ නූපන් අකුසල් හට ගන්නෝදී හිත රැක ගන්නවා නම් ඒ තමයි ධර්මයේ හැසිරීම.
එයා ඒ වෙලාවෙ ඉන්නේ සතිපට්ඨානය තුල. එයා ධර්මය පුරුදු කරනවා. ඉතින් බුදුන් වහන්සේ වැඩ ඉන්න කාලේ දුප්පත් මේ අවුරුදු 16 විතර ගැහැණු දරුවෙක් හිටියා. ඉතින් මේ බුදුන් වහන්සේ වදාළ ධර්මය එයා පුරුදු කරලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගත්තා. ඒ තමන්ගේ ජීවිතය සාර්ථක කරගත් විදිහ සම්බන්ධයෙන් කතාවක් තමයි අද අපි ඔබට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ධම්මපදයේ පොත් වහන්සේ තමයි මේ කතාව තියෙන්නේ. ඒ මරණ සතිය වැඩිීමේ අනුසස්. ඉතින් ඒ දවසේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ අලවුනුවර. දවසක් භාග්‍යවතුන් වහන්සේ මේ අලවුනුවර වැඩ ඉන්නකොට ඒ ගමේ මිනිස්සු බුදුන් වහන්සේට දානයක් සූදානම් කළා. ඉතින් මේ දානේ වළඳලා ඉවරලා භාග්‍යවතුන් වහන්සේ බුද්ධානුමෝදනාවේ බණ හැටියට වදාලේ මරණ සතිය වැඩිම ගැනයි. භාග්‍යවතුන් වහන්සේ වදාලා ගෘහපතිවරුනි මේ අයරින් මේ විදිහට මරණය ගැන සිහි කරන්න. කොහොමද? මගේ ජීවිතය අස්ථිර දෙයක්. නමුත් මරණය ස්ථිර දෙයක්. අනිවාර්යෙන්ම මම මරණයට යටත් වෙලා ඉන්නේ. මගේ ජීවිතය මරණයෙන් අවසන් වෙනවා. ජීවිතය අනියතයි, මරණය නියතයි කියලා දැන් භාග්‍යවතුන් වහන්සේ මේ මරණ සතිය වැඩිම පිළිබඳ මේ විදිහට මරණ සතිය වඩන්න කියලා මේ ගෘහපතිවරුන්ට කියලා දුන්නා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ මරණය ගැන සිහි කරන්නේ නැති අය ඒ අය මරණයට මුහුණ දෙනකොට හරියට නිකන් මේ භයානක විසගෝර සර්පෙක් දැකපු කෙනෙක් වගේ ඒ අය බය වෙනවා කිව්වා. බීතියටපත් වෙනවා කිව්වා. කෑ ගහනවා කිව්වා. ඒ කියන්නේ යම් කෙනෙක් මරණ සතිය පුරුදු කරන්නේ නැත්නම් එයා මරණයටපත් වෙන අවස්ථාවේ එයා බයට පිය වෙනවා, තැති ගන්නවා, බිරහන්ත වෙනවා, බීතියටපත් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඒ විදිහ තමයි කියන්නේ මරණ හිදිරිය හැසිරෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාළා නමුත් හොඳට මරණ සතිය වැඩුවොත් එයා හරියට මේ අර ඈතදීම භයානක සර්පෙක් ඒ භයානක සර්පයාව දණ්ඩෙන් රැගෙන ඈතට විසි කරනවා වගේ එයා මරණය අභීස කිසි බියක් තැති ගැනීමක් මේ නැතුව මුහුණ දෙනවා කිව්වා. එනිසා මරණ සතියමයි පුරුදු කරන්න ඕනේ. භාග්‍යවතුන් සදලා මරණ සතියමයි පුරුදු කරන්න ඕනේ. දැක්කනද වෙනස? මරණ සතිය පුරුදු කරන්නේ නැති කෙනාට මොකද වෙන්නේ? එයා මරණ ඉදිරියේ බිය වෙනවා, තැති ගන්නවා, බිරහන්ත වෙනවා, කෑ ගහනවා කියන. නමුත් මරණ සතිය පුරුදු කරන කෙනා අර දුරදීම මහා විසගෝර සර්පෙක් දකිනවා වගේ එයා මේ කෝට්ටෙන් අල්ල විසිකලා දානවා වගේ මරණ සතිය පුරුදු කරන කෙනාට ඒ මරණ ඉදිරිය තැති ගන්න නැහැ කියනවා. බය වෙන්නේ නැහැ කියනවා. ඉතින් බුදුන් වහන්සේ මේ විදිහට මේ උතුම් අනුශාසනාව කළාන් පස්සේ ඒක හැමෝම ශ්‍රවණය කරා. ඊටසේ බණ අහලා ඒ අය තම තමන්ගේ සාමාන්‍ය විදිහට වැඩ කටයුතු ලැබුණා. බුදුන් වහන්සේ එහෙම චාරිකාවේ වැඩියා. එදා ඉතින් මේ 16 හැවිරිදි මේ පෙහෙසකාර කියන ඇඳුම් වියන දියණියක් ඒ බණ අහන්න ඇවිල්ලා හිටියා. එයා මේ රෙදි වියන පවුලක ඉතින් හිටිය තරුණ දුවක්. ඉතින් ඈ හිතුවා මේ විදිහට ඇත්තට බුදුන් වහන්සේගේ වචන හරිම ආශිර්වාදමත්, හරිම සුන්දරයි. මාත් මේ මරණ සතිය පුරුදු කරොත්
හොඳයි කියලා. ඉතින් එහෙම හිතලා මේ දියණිය දිනපතා නොකඩවාම මේ මරණ සතිය මෙනෙහි කළා. يعني දිව රාත්‍රී දෙකේම මරණ සතිය පුරුදු කරා. මේ විදිහට ඇය මේ අවුරුදු 3ක් තිස්සේම මරණ සතිය පුරුදු කළා. දවසක් භාග්‍යවතුන් වහන්සේ හිමිදිරි උදෑසන ඒ ලෝකයේ දිස බලනකොට මේ තරුණ දියණිය දැන් මරණ සතිය පුරුදු කළා මේ ප්‍රඥාව මෝරලා තියෙන ආකාරය දැක්කා. නිසා භාග්‍යවතුන් වහන්සේ යලිත් භික්ෂු සංඝයා සමග මේ අලව් නගරයට වැඩියා. ඉතින් මේ බුදුන් වහන්සේ නැවතත් මේ අලව් නුවරට වැඩියා කියලා අර පේසකාර දිනියට තාරංචි වුණා. ඉතින් නෑ බොහෝ මාසයන් හිටියා නැවතත් බුදුන් වහන්සේ මුණ ගැහිලා බණ අහන්න. ඉතින් එදා මේ දියණිය මේ බණ අහන්න සූදානම් වෙනකොට එතනට එන්න ලෑස්ති වෙනකොට මේ තමන්ගේ පියා කියනවා මේ දුවේ මේ හදිස්සියෙම මට සලුවක් වියන්න මේ වෙලා තියෙනවා. තව මේ පොඩි කොටසයි තියෙන්නේ. ඉතින් මේ කොහොමද අද දවස් ඉවර කරන්න ඕනේ. මේ නිසා මේ නූල් ටිකක් මදිවලා තින ඉක්මනට ගිහිල්ලා නූල් ටිකක් ඔතාගෙන එන්න කියලා. එතකොට දැන් මේ දියණිය කල්පනා කර අනේ දැන් මම මේ බණහන් යන්න තන ආසාවෙන් හිටියේ. ඒත් දැන් මගේ පියාණන් මට දැන් මේ නූල් ඔතන් එන්න කියලා කියනවා. දැන් මම මොකද කරන්න කියලා. ඉතින් ඇය හිතුව කමන්නේ මේ මම දැන් නූල් ඔතන් ගෙනක් දෙනවා පස්සේ බණහන් යනවා කියලා. ඉතින් ඒ දුව නූල් ඔතන්න පටන් ගත්තා. දැන් භාග්‍යවතුන් වහන්සේ දානේ වළඳ ඉවරලා දැන් බුද්ධ අනුමෝදනාව කරන්න සූදානම් වෙනකොට දැන් මේ දීනිය තාම නැහැ. දැන් භාග්‍යවතුන් වහන්සේ මේ දීනිය වෙනුවෙන්මයි මේ අලව් නුවරට වැඩි. නමුත් දැන් බණ අහන්න මේ දීනිය තාම මෙතනට ඇවිල්ලා නැහැ. ඉතින් අර ඒ පේසකාර දීනිය ඉක්මනින් නූල් ටික ඔතන්න පටන් ගත්තා. ඉතින් ඔතල ඉක්මනට ඉවර කළා. ඉක්මනටම මේ නූල් ටික ඔතල මේ අර දැන් භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරන තැනට දුවගෙන ආවා. ඇවිල්ලා මෙයා පැත්තකින් කෙළවරකින් වෙන්න වාඩි වුණා. දැන් භාග්‍යවතුන් වහන්සේ දැක්කා මේ දියණිය ආවා කියලා. ඉතින් මේ දියණියට එයාගේ ඒ බෑග් එක නූල් තියෙන බෑග් එක පැත්තකින් තියලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. වාඩි වුණා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒ දියණියෙන් අහනවා පින්නත් කුමාරිකාවනි කොහේ ඉඳලා දෙන්නේ? ඉතින් මේ දියණිය කියන ස්වාමීනි ඒ ගැන මං දන්නේ නැහැ කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාලා කොහෙද යන්නේ? මේ දියණිය කියන ස්වාමීනි ඒ ගැනත් මං දන්නේ නැහැ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාලා දන්නේම නැද්ද? මේ දියණිය කියන ස්වාමීනි දන්නවා. භාග්‍යවතුන් වහන්සේ වදාලා දන්නව නේද? මේ දින කියන ස්වාමීනි දන්නේ නැහැ කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ ආකාරයෙන් ප්‍රශ්න 4ක් දැන් ඇහුවට පස්සේ අර පේසකාර දීනිය පිළිතුරු දුන්න විදිය ගැන අර දැන් අර ධර්මය අහන්න ඇලටි අනිත් ජනතාවට තරහ ගියා, කේන්ති ගියා. ඉතින් ඒ කියන අපේ බලන්නකෝ මේ හරි වැඩන්නේ මේ පේසකාර මේ කෙල්ල මේ හිතන්නේ තමන්ගේ තාත්තත් එක්ක කතා කරනවා කියලා මේ සම්මා සම්බුදුන් වහන්සේ සමග මේ හිතුමනාපෙට කතා කරන්න හැටි බලහල්ලාකෝ කියලා. දැන් කියන කොහෙන්ද ආවේ කියලා කියද්දි කියන්න එපා මේ පේසකාර ගෙරින්දන් ආවේ කියලා. කොහෙද යන්නේ කියවම කියන්න එපා මම මේ පේසකාර ශාලාවට යනවා කියලා. ඉතින් මොනවද මේ කෙල්ල දොඩවන්නේ කියලා. ඉතින් දැන් මේ දුවට බයිනෝ. ඒ වෙලාව භාග්‍යවතුන් වහන්සේ වදාලා පින්වත්නි කලබල වෙන්න එපා. ඇය මගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ අවබෝධයෙන්මයි. දැන් අපි අහමු යකින් මේ ගැන කියලා.
භාග්‍යවතුන් වහන්සේ වදාළ කුමාරිකාවනි කොහේ ඉඳලාද ආවේ කියලා අහනකොට දන්නේ නැහැ කිව්වේ ඇයි? ඉතින් මේ දිනේ කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම පේසකාර නිවසෙන් පැමිණි වග භාග්‍යවතුන් වහන්සේ දන්නවා. භාග්‍යවතුන් වහන්සේ මගෙන් ඇහුවේ කොයි ලෝකෙන් චුත වෙලා මේ මනුස්ස ලෝකෙට ආවේ කියලා. ඉතින් ඒ ගැන මම දන්නේ නැති නිසායි දන්නේ නැහැ කිව්වේ. අන්න භාග්‍යවතුන් වහන්සේ සාදු සාදු කුමාරිකාණි කියලා කනුමෝදන් වුණා. භාග්‍යවතුන් සදාලා මා ඇසූ ප්‍රශ්නයට පීඩිත දුන්න අයරු හරියගේ. එතකොට කොහෙද යන්නේ කියලා ඇසූ විට දන්නේ නැහැ කිව්වේ ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ. මම මේ නූල් අරගෙන පේසකාර ශාලාවට යන බව භාග්‍යවතුන් වහන්සේ දන්නවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ මගෙන් ඇහුවේ මේ චුත වෙලා ආයේ උපදින්නේ කොහෙද කියලා. ඒ ගැන මම දන්නේ නැති නිසායි දන්නේ නැහැ කිව්වේ. භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවෙත් ඒක සාදු සාදු කියලා අනුමෝදන් වුණා. එහෙනම් කුමාරිකාවනි දන්නේ නැද්ද කියලා ඇහුවම දන්නවා කිව්වේ. ස්වාමිනී මේ මැරෙන්න සිදු වෙන බව දන්නේ නැද්ද කියලා මගෙන් ඇහුවේ. මම ඉතින් මරණ සතිය වඩමින් ඉන්නේ. ඒකාන්තයෙන් මරණයට පත්වන බව දන්නවා ස්වාමිනී. ඒ නිසා මම දන්නවා කිව්වේ. භාග්‍යවතුන් තුන්වෙනි වතාවටත් සාදු සාදු කියලා එක අනුමෝදන් වුණා. එතකොට කුමාරිකාවනි දන්නව නේද කියලා ඇහුවම දන්නේ නැහැ කිව්වේ. භාග්‍යවතුන් සෑහුවා ඒ විදිහට. ඊට පස්සේ මේ තියෙන කියනවා ස්වාමිනී මම මැරෙන බව දන්නවා. නමුත් රාත්‍රියකද දවාලකද පාන්දරකද මම මැරෙන්නේ කියලා දන්නේ නැහැ. ඒ නිසා මම දන්නේ නැහැ කිව්වේ. භාග්‍යවතුන් මේ සිව්වෙනි වරටත් සාදුකාර දුන්නා. භාග්‍යවතුන් සදාලා ගෘහපතිතුනි දැන් බලන්න මං ඇසූ ප්‍රශ්නේ වලට ඊටාම අගේට පිළිතුරු දුන්නා. මේ කිසිවක් නොදැන ඔබ කලේ මොකද නිකන් කෑකොස්සන් ගැසුව එක විතරයි. භාග්‍යවතුන් සදාලේ බොහෝ දිනාට ප්‍රඥා ඇස නැහැ. අන්ධකාරය තමයි ඉන්නේ. ඉතින් මේ යමෙකුට මේ ප්‍රඥා ඇස තියෙනවා නම් එයාට තමයි මේ සත්‍ය පේන්නේ. ඒල වාග්නාංශ වදාලා අන්ධ භූතෝ අයන් ලෝකෝ තනුකෙත්ත විපස්සති චකුන්තෝ ජාල මුත්තෝව අපෝ සග්ගාය ගච්ඡති. මේ ලෝකේ බොහෝ දෙනා නුවණසින් තොර අන්ධයන්සේ කියන්නේ සැබෑ තතු නොදැයි මේ වාසය කරන්නේ. ටික දෙනයි විදසුන් පුරුදු කරන්නේ. හරියට මේ දැලෙන් ගැලවි ඉගිලීලා යන කුරුල්ලන්සේ ටික දෙනයි මේන් මාතු සුගතිට යන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. එසා පින්නතුනි මේ දේශනාව අවසානයේ ඒ අර දියණිය පේසකාර දියණිය සෝවාන් ඵලයටපත් වුණා. බලන්නනේ. ඇයි තාම සතුටටපත් වෙලා ඉක්මනට අර නූල් ටික අරගෙන මේ පියා ළඟට දුවගෙන ගියා. ඉතින් එයාගේ පියා අර ඒ නූල් කටන යන්ත්‍රය ළඟ වාඩිලා ඉඳිම නිින්ද ගිහලා තමයි ඒ වෙලාවේ තිබුණේ. ඉතින් මෙයාටත් දැන් සතුටු වෙන්න ගියේ. මෙයාත් ඉතින් ඒ ගැන එච්චර හිතන්නේ නැතුව අර එතෙන්ට තාත්තෙන් එතෙන්ට නූල් පන්දුව ලං කරා. මෙයා දැක්කේ නෑ තාත්තා නිින්ද ගිහලා තියෙනවා කියලා. එතකොට අර නූල් පන්දුවේ කෙලවර මේ ඇට ඇනුණා ඒක. ඒ පන්දු කෙලවර. ඉතින් මෙයා කෑ ගැහුවා එක පාට. ඉතින් අර තාත්තා නිදියගෙන හිටියේ කලබලෙන් මේ අවදි වුණා. අවදිච්ච කවම මේ අර කලින් ගත්ත විදියටම අර මේ නූල් පන්දුව ඇද්දා. ඊට පස්සේ මොකද උනේ ලීයේ කෙලවර ගිහිල්ලා මේ අර දුවගේ පපුවේ වැදුනා. ඉතින් ඒ එතනම මරණයටපත් වුණා. ඊට පස්සේ ආ තුසිදිවි ලෝකෙ ගිහිල්ලා ඉපදුනා. ඉතින් දැන් මේක තාත්තට දරා ගන්න බෑ. තාත්තා දන්නේ නැහැ මේ තුසිදිවි ලෝකෙ කියලා තාත්තා දන්නේ නැහැ. තාත්තා දැක්ක දැන් මේ තමන්ගේ දුව මැරිලා. මේක තාත්තට දරා ගන්න බෑ. තාත්තා මේ බොහෝම ශෝකයටපත් වෙලා අඬන්න පටන් ගත්තා. මගේ දියණිය මිය ගියා කියලා අඬන්න ගත්තා. ඉතින් මෙයා මොකද කරේ මේ තාත්තා බුදුන් වහන්සේව හොයාගෙන ගියා. ඒ තමන්ගේ
ඒ ශෝකය මේ ශෝක හුල නිවා දෙන්න කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා හිටියා. ඉතින් මේ තාත්තා භාග්‍යවතුන් වහන්සේ ගාව පැවිදි වුණා. ටික කාලයකින් අරහත්ත්වයටපත් වුණා. බලන්නේ. ඉතින් අපිටත් පින්වතුනි නොයේක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නොඑක ආකාරයේ කරදර ඒ වගේම කම්කටොළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අනපේක්ෂිත විදියට දුක් අනපේක්ෂිත විපත් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ වගේ නොඑක් ප්‍රශ්න නොඑක් කරදර දුක් විපත් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනකොට ඒ බුදුන් වහන්සේගේ ධර්මයේ පුරුදු කරමින් ඒ ධර්මයේ අනුගමනය කරමින් තමයි ඒ ප්‍රශ්න වලින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. බුදුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන තුරු අපිට මේ ලෝකයේ තුල මොනතරම් ආරක්ෂාවක් සෙව්වත් කිසි කෙනෙකුට මේ ප්‍රශ්න වලින් බේරෙන්න ක්‍රමයක් නැහැ. අද මේ ධර්ම දේශනාවේ ප්‍රධාන අරමුණ හැටියට තියෙන්නේ මීට මාස 3කට පෙර මිය පරලොව ගියේ ගුණතිලක මහත්තයා පින් අනුමෝදන් කරන්න නේද? ඉතින් බුදුන් වහන්සේ වදාළේ මේ සියලු සත්ත්වෝ මැරලා යනවා කියලා. මේ ජීවිතේ පවතින්නේ මරණයට පමණයි. ඒක ඇත්තද? ඔව්. හැබැයි අපි දන්නවා අපි මැරෙනවා කියලා. නමුත් අපිට ඒ ගැන මේ අවබෝධයක් නැහැ. අර නිකන් වචනෙන් විතරයි කියන්නේ අපි හැමෝම මැරෙන අයනේ කියලා. අවබෝධයෙන්ම මැරෙනවා කියලා දන්නවා නම් ධර්මයේ හැසිරෙන එක පින් කරන එක පස්සට දාගන්න නැහැ පින්වතුනි. ඒ අවබෝධයෙන් මැරෙනවා කියලා දන්නා එයා අප්‍රමාදීව එයා ධර්මයේ හැසිරෙනවා පින් කරනවා. දැන් සමහර අයගෙන් අහනවා මේ පොහොයට එහෙම සිල් ගන්නවද කියලා. ඉතින් එයා කියනවා ඉතින් අනේ අපිට වෙලාවක් නැහැ. සමහරු දෙන් කියනවා එදාටත් වැඩ. සමහරු කෙනෙක් ඉතින් එදාට විතරයි ඉතින් ගෙදර ඉන්නේ. ගෙදර කටයුතු බොහොමයක් තියෙනවා. ඉතින් ඒ ටික කරන්න වෙනවා. සමහර කෙනෙක් ඉතින් ළමයින්ගේ විභාග තියෙන නිසා ඒ පන්ති වලට අරන් යන්න ඕනේ. ඒ කටයුතු බලන්නත් ඕනේ කියලා. සමහර අය නම් කියන්නේ එදාට තමයි ඉතින් බිස්නස් වැඩිපුරම තියෙන්නේ. ඒ කටයුතු වල දෙන්නත් ඕනේ. ඉතින් නොඑක් කතා කියනවා. ඉතින් ඒ සිල් ගන්නද කියලා බණ අහනද කියලා ඇහුවමත් නොඑක් කතා කියනවා. හැමෝම ඉතින් අර කියන්නේ අර මේ දැන් වර්තමානයේ කියන ඉතින් ෆුල් බිසි කියලා තමයි කියන්නේ. නේද? ඒක තමයි කියන්නේ. සමහර හැට ඒ බලන්න මැරෙන්නත් වෙලාවක් ඔව් නැහැ. ඒ තරමට බිසි කියලා තමයි කියන්නේ. හැබැයි වෙඩින් එකක් පාටියක් කියලා කිව්වොත් කොහොම හරි වෙලාව තියෙනව නේද? පැය ගණන් ඇඳුම් පෝලිං වලට නම් වෙලාව තියෙනවා. සමහර නැති පැය ගණන් Facebook වල YouTube වල නේද? පැය ගණන් ඉන්නවා. නැත්නම් ටීවී එක ඉස්සරහා එක එක ස්ටාර්ස් තියෙනවනේ. ඒව බලනවා, ෆිල්ම් බලනවා නේද? නාට්‍ය බල වීඩියෝ ගේම් ගහනවා. ඉතින් පැය ගණන් කොහොම හරි වෙලාව ඒවට යොමු කරගන්න පුළුවන්. නමුත් සිල් ගන්නවද, බණ අහනවද කියලා අහනකොට තමයි වෙලාවක් නැත්තේ. බොහෝ දෙනා හිතන්නේ තමන්ගේ රැකියාව, තමන්ගේ ව්‍යාපාර, දරුවන්ගේ කටයුතු, මිල මුදල් ගැන, තමන්ගේ දේපල වස්තුව තමයි ඔය ගැන හිතේ තින්නේ. නමුත් අපිට තියෙන බරපතල ප්‍රශ්නේ තමයි පින්වතුනි අපි වයසට යන්නේ එක. අපි ලෙඩ වෙන එක, අපි මරණයටපත් වෙන එක. ඉතින් අපි මොන රක්ෂණයක් දාලවත් නේද? මොන රක්ෂණයක් දාලවත් මේ වලින් අපිට බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. දැන් මේ
රක්ෂණ සංස්ථාවක වැඩ කරපු මහත්මයෙක් තමයි මේ ගිහිලා තිබුණේ. මීට මාස 3කට කලින්. ඉතින් මේ මොන රක්ෂණයක්වත් දාලත් අපිට මේ වයසට යාමෙන් ලෙඩවීම මරණයෙන් බේරෙන්න දෙයක් නැහැ. ඒකයි භාග්‍යවතුන්සාදාලේ මේ ජරා මරණ වලින් අපිට බේරෙන්න තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුලින් තමයි. මොකද මේ භාග්‍යවතුන්සාදාලේ ධර්මයේ තියෙන පිංගුනේ පරම සත්‍යයක්. ඒක තමයි මේ ජීවිතේ මේ සත්‍ය ගැන කල්පනා කිරීම. දැන් මේ ධර්මයේ සුවක්කාතයි. ඒ කියන්නේ මේ ධර්මයේ මනාවකට දේශනා කරලා තියෙනවා. මුලැමැදාග යහපත් විදියට යහපත් අර්ථ වලින් පැහැදිලි වචන වලින් මනාවකට දේශනා කරලා මේ ධර්මයකට කියන සුවක්කාතයි කියලා. සම්දිට්ඨිකයි. ඒ කියන්නේ මේ ජීවිතයේදී මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. අකාලිකයි. ඒ කියන්නේ ඕනෑම කාලයකදී මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ බුදුන් වහන්සේ කාලෙත් සීල් රකින්න පුළුවන්. අදත් සීල් රකින්න පුළුවන්. හෙටත් පුළුවන්. ඒ කාලෙට අයිති නෑ. ඉතින් අකාලිකයි කියනවා. ඒ මේ ධර්මය එහි පස්සේ කියන්නේ ඕනෑම කෙනෙකුට ඇවිත් අවබෝධ කරගන්න පුළුවන්. දැන් බුදුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා මුලින්ම ධර්ම දේශනා කළේ කාටද? එයා මොනාගෙමද? අන්‍යයාගෙම නේද? ඒ හැමෝම අන්‍ය බෞද්ධ තිබෙන්නේ නැහැ නේ කාලේ. බුදුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ඒ අන්‍යයාගේ කට්ටියට තමයි ධර්ම දේශනා කළේ. ඒ තමයි මේ ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ ගැන පැහැදිලා බෞද්ධ උනේ. ඒක ඒ කාලේ පින්වන්තයෝ ඒ ධර්මයේ ඉක්මනට පුරුදු කරගත්තා. නමුත් වර්තමානයේ මොකද තත්ත්වය ඉපදෙනකොට මේ ළමයා බෞද්ධ කියලා තමයි උපැන්න සාතික තියෙන්නේ. ඒ නිසා එයාට මේ අපි බෞද්ධනේ කියලා ධර්මයක් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ධර්මික හිතන් ඉන්නේ හඳහන, වේලපත්ත, නැකත්, කේන්දර. ඕවා තමයි ධර්මික හිතන් ඉන්නේ. ඒව නෙමෙයි. ඉතින් ඒද මේ ධර්මයේ එහි පස්සේ කියන ඔයක ඕනෑම කෙනෙක් ඇවිල්ලා අවබෝධ කරගන්න පුළුවන්. ඒ කාලේ අවබෝධ කරා. ඒක ආගම ભેදයක්, වයස් ભેදයක්, මේ කළු ජාතික, මේ සුදු ජාතික භාෂාවක් ඒකට අයිති වෙන්නේ නැහැ. ඒ තමන්ගේ මේ නෝනින් ඒ ධර්මය අවබෝධ කරගන්න තියෙන්නේ. ඒ මේ ධර්මය ඕපනයිකයි. ඒ කියන්නේ තමා තුලට පවුනවා ගන්න ඕනේ. කියන්නේ තමන්ම තමයි සිල් රකින්න ඕනේ. තමන්ම තමයි මේ සමාධිය පුරුදු කරන්න ඕනේ. තමන්ම තමයි ප්‍රඥාව දියුණු කරන්න ඕනේ. බුදුන් වහන්සේ කරන්නේ අපිට ඒක කියලා දෙන විදිය. මේ විදිහටයි සිල් රකින්නේ. මේ විදිහටයි සමාධිය දියුණු කරන්නේ. මේ විදිහට ප්‍රඥාව දියුණු කරන්නේ කියලා. ඉතින් බායනාසේ අපිට කියලා දෙන්නේ අපි තමා තුළ පවුනවා ගන්න ඕනේ. දැන් භාග්‍යවතුන් දේශනා කරන අපිට උදාහරණයක් අපිට කියන සතුන් මරන්න එපා. සොරකම් කරන්න එපා. මේ වැරදි කාමසේනේ දෙන්න එපා. බොරු කියන්න එපා. කේලම් කියන්න එපා. පරුස වචන කියන්න, හිස් වචන කියන්න බොන්න එපා කියලා දෙනවා. ඒක අකුසල් නිසා. ඉතින් ඒව තමන්ගේ ජීවිතේ කල්ප ගන්න, පමුණවා ගන්න ඕනේ. අර පුරුදු කරන්න ඕනේ. මේ තමයි කුසල්, මේ තමයි අකුසල් කියලා අපිට ඒ ධර්මයේ මනාවකට දේශනා කරනවා අපිට. තමන්ගේ ජීවිතය ගලපගෙන තමයි පුරුදු කරන්න ඕනේ. මේ ධර්මයේ පච්චත්තන් වේත්තබ්බ. ඒ කියන්නේ තම නැනපමෙන් ඒ වෙන් වශයෙන් ඒක අවබෝධ කරන්න ඕනේ. ඒක මේ ධර්මයේ සම්දිට්ඨිකයි, අකාලිකයි, එහෙපස්සිකයි, ඕපනයිකයි කියලා දේශනා කරන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලෙ පින්වතුනි මේ වයස අවුරුදු 120ක් වෙච්ච මේ මහලු වයෝවෘද්ධ දි รา පත් වූ බ්‍රාහ්මණයන් දෙන්නෙක් හිටියා. ඒකේ අන්‍ය ආගම දෙන්නෙක්. ඉතින් මේ දවසේ මේ දෙන්නා භාග්‍යවතුන් වහන්සේව
මුණ ගැහෙන්න ආවා. ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේත් එක්ක සතුරු සාමිචි කතා බැහැවිදිලා පැත්තකින් වාඩි වුණා. ඉතින් දැන් මේ දෙන්න අර අන්‍යාගම නිසා තමයි දැන් මේකට දන්නේ මේ වන්දනා කරන්න ඕනේ කියලා. සාමාන්‍ය විදිහට ආවා hina වෙලා කතා බස් කරලා වාඩි වුණා. වන්දනා කරේ නෑ. මට මතක් වෙනවා මේ පසුතැවීම සම්බන්ධයෙන් එක්තරා සූත්‍ර දේශනාවක් තියෙනවා මේ මොකද අපේ අතින් ඉන්න පසුතැවීම. ඒ කියන්නේ දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න දෙවිවරු කණ්ඩායමක් ආවා. ඇවිල්ලා එයා වන්දනා කළා කියනවා දෙව් පිරිසක්. ඉතින් මේ ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ අපි මීට කලින් හිටිය මනුස්ස ලෝකේ අපේ ගෙවල් වලට ඉස්සර පින්ඩපාතන වැඩිය. අපේ ගෙවල් වලට ස්වාමීන් වහන්සේලා වැඩියා. ඉතින් වඩිනකොට අපි ස්වාමීන් වහන්සේලා දැකලා හිත පහදවා ගත්තා. නමුත් අපි මේ ආසන වලින් නැගිටින්නේ නැහැ කියනවා. දැනුත් තියෙනවනේ දැනුත් බොහෝ අය ඔය ස්වාමීන් වහන්සේලා වඩිනකොට මේ ඒ තමන් වාල්න ආසන වලින් නැගිටින්නේ නැහැ. ඒ සමහර ඒ ස්වාමීන් වහන්සේලාගේ තරාතිරම එතකොට සමාජ පිළිගැනීම අනුව සමහරු නැගිටින්නේ. ඉතින් මේ සමහර පොඩි ස්වාමීන් වහන්සේලා කෙනෙක් ආවත් දැන් සදහැවත් කියන ශ්‍රද්ධාවන්ත කෙනා යා පොඩි ස්වාමීන් වහන්සේලමක් ආවත් සාමාන්‍ය කෙනෙක් ආවත් කවුරු ආවත් එයා සංඝයා කෙරේ ගෞරවය තියෙනවා. එයා නැගිටිනවා. සමහරු එන්නේ සමහරු මූණ බලලා එයාගේ තරාතිරම අනුව නැගිටින්නේ. සමහරද එහෙමත් නැද්ද කොහෙද? ඉතින් මේ දෙවිවරු ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි මීට කලින් හිටියේ මනුස්ස ලෝකේ අපේ ගෙවල් වල ස්වාමීන් වහන්සේලා වැඩියා. අපි ස්වාමීන් වහන්සේ දැකලා හිත පහදා ගත්තා. නමුත් අපි ආසන වලින් නැගිටින්නේ නැහැ. අනේ ස්වාමීනි දැන් අපි පසුතැවෙනවා කියනවා. අපි දැන් අල්පේශායකේ ආනුභාවයකින් දිව්‍ය කොට්ටාසිත ඉපදෙලා ඉන්නේ කියලා කියනවා. දැන් බන් ස්වාමීන් වහන්සේලාව දැකලා හිත පහදා ගත්තේ පිනෙන් දිව්‍ය ලෝකෙ ඉපදිලා. නමුත් අල්පේශායකයි කියනවා. මහේශාක දෙවරු නෙමෙයි. ඒගොල්ලෝ පසුතැවෙනවා දැන් දෙවි ලෝක ගිහලා පසුතැවෙනවා. මොකද්ද හේතුව? මේ ඒගොල්ලෝ ආසන වලින් නැගිටින්නේ නැහැ කියලා. ඒගොල්ලෝ පසුතැවිත ඇවි ඔන්න දැන් ගියා. ඊට පස්සේ ඔන්න දැන් තවත් දෙවරු පිරිසක් ආවා. ඇවිල්ලා භාග්‍යවතුන් වන්දනා කළා කියනවා ස්වාමීන් වහන්සේ අපිත් මීට කලින් මනුස්ස ලෝකේ තමයි හිටියේ. අපේ ගෙවල් වලට ස්වාමීන් වහන්සේලා වැඩියා. ඉතින් අපි ඒ ස්වාමීන් වහන්සේලා දැකලා හිත පහදවා ගත්තා. හැබැයි ආසනෙලුත් නැගිට්ටා කියනවා. නමුත් අපි මේ පසඟ පිහිටලා වන්දනා කළේ නැහැ කියනවා. අන්න දැන් මේ දෙවරු පස්සෙල්ලා තියෙන්නේ මොකද හේතුව? දැන් දිව්‍ය ලෝකෙ ඉපදිලා ඉන්නවා. ඒ කොහොමද ඉපදිලා ඉන්නේ? ඒ ස්වාමීන් වහන්සේලා පැහැදීමෙන් වන්දනා මේ පැහැදීමෙන් ආසනෙ නැගිටලා තියෙනවා. හැබැයි පසක පිහිටලා වන්දනා කරලා නැහැ කියලා කියනවා. පසක පිහිටලා සමහරව වන්දනා කරන්නේ ආයිබෝවන් කියලානේ. සමහර අපි දකින්න සෑයට එනවා. ධාතුන් වහන්සේලා ගාවට ගියාන් පස්සේ මේ සෙල්ෆිය ගන්නවා, ෆොටෝ එක ගන්නවා, අනේ ආයිබෝවන් කියනවා වගේ ඔළුව විතරක් පහත් කරනවා හිටගෙනම. එහෙම වන්දනා කරන්නේ නැහැ නේද? සමහර ඉතින් අර පසක පිහිටලා කියන්නේ දැන ගහගෙන නේ අත් දෙකක් බිම තියාගෙන නරල බිම තියලා පසක පිළිලා වන්දනා කරනවා. එහෙම තමයි වන්දනා කරන්නේ. නැත්නම් අර ආයිබෝවන් කියන තරමට වන්දනා කරන්නේ දැන් දැක්කනේ දැන් මේ දිව්‍ය ලෝකෙ ඉපදිලා දැන් පසුතැවෙනවා. දිව්‍ය ලෝකෙ ඉපදුනා. නමුත් අල්පේශාක්කයි මහේශාක්කේ නෑ. දැන් පසුතැවෙන ඒගොල්ලෝ. අපි හිත පහදා ගත්ත ආසන වලින් නැගිට්ටා කියලා. නමුත් හිත මේ වන්දනා කරන්න බැරි වෙච්ච නිසා. ඊපස්සේ ඒගොල්ලෝ පසුතැවි ඒගොල්ලෝ ගියා. ඊට තව දෙවිවරු පිරිසක් ආවා. ඒගොල්ලොත් මොකද කී ස්වාමීන් වහන්සේ අපි මනුස්ස ලෝකෙ හිටියා. අපේ ගෙවල් වලට ස්වාමීන් වහන්සේලා වැඩියා. අපි හිත පහදවා ගත්තා. ඒ වගේමයි ආසන වලින් නැගිට්ටා. ඒ වගේම අපි පසක පිහිටලා වන්දනා කරා. නමුත් මේ ආසනයක් පැනෙන්නේ නැහැ. ඒ කියන්නේ නිකන් ආසනයක් නෙමෙයි. සුදු රෙද්ද ආසන පින් පනවගෙන සුදු රෙද්ද තමන් ගෙදරට වැඩියන් පස්සේ සුදු රෙද්දක් දාලා ඒ ආසනයක් පනවන්න ඕනේ. නමුත් අපිට මේ අර කාරණා තුන කරගත්තා අපිට ආසනයක් පනවන්න බැරි වුණා.
දැන් අපි පස්තැවෙනවා කිව්වා. ඒගොල්ලෝ ඉතින් පස්තැවිදවි ගියා. ඊට තව දෙවිවරු පිරිසක් ඇවිල්ලා කියනවා සාහනි භාගින වහන්සේ අපිත් පස්තැවෙනවා කිව්වා. අපිත් දැන් අල්පේශා එක්ක දෙවිවරු වෙලා ඉන්නේ. මොකද ඒකට හේතුව අපිත් මනුස්ස ලෝකෙ හිටියා. අපේ ගෙවල් වලට ස්වාමීන් වහන්සේලා වැඩියා. ඉතින් අපි හිත පහදවා ගත්තා කිව්වා. ඒ වගේමයි හිත පහදවා ගත්තා. අපි ආසන වලින් සාංශල වටපිට නැගිට්ටා. පාසක පිළිලා වන්දනාත් කරා. සුදු රෙද්දක් දාලා ආසනෙකුත් පැනෙව්වා. නමුත් අපිට දන් හැන්දක් පූජා කළේ නැහැ කිව්වා. අන්න දන් ටිකක් පූජා කළත් දැන් පසු දැනෙනවා අපි කිව්වා. ඒකයි පින්න මේ අපිට දුර්ලභ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ මේ. මේ පොඩි කාලේ මේ ආසාව තියෙන්නේ. ඒ අවස්ථාවෙන් අප්‍රමාදී වෙන්න කියලා කියන්නේ ඒකයි. අපි නැත්තම් පස්තැවෙන්න වෙනවා. දැන් දිව්‍ය ලෝකෙින් පස්තැවෙනවා මේගොල්ලෝ දැන්. අල්පේශායක වෙලා ඉපදලා තියෙන නිසා. ඒ කියන්නේ අපි හිතුව අල්පේශායක කියලා කියන්නේ අපි දැන් ඔක්කොම දැන් මානුෂ ලෝකයේ සුගතියන්නේ. අපි දැන් ගමු දැන් අපි මේ ලෝකෙ ගත්තොත් දැන් අපි ගන්න අපි කොහොම දැන් අපි අපේ රටේ ගත්තොත් ඔන්න ඉහළ පෙළ ව්‍යාපාරිකෙක් ඉන්නවා. ඒකෙනයි දැන් හිඟන කට්ටියනේ යාචකෙක් ඉන්නවනේ. යාචකයෙක් තින්නේ සුගත මේ මනුස්ස ලෝකයේ සුගතිය ඉපදිලා. අර ඉහළ පෙළ ව්‍යාපාරිකයෙක් දැන් සුගතිය ඉපදිලා ඉන්නේ. ඒ දෙන්නට වෙනසක් තියෙනව නේද? අර යාචකයට බෑනේ අර ඉහළ සමාජ තත්ත්වයට යන්න. අන්න ඒ වගේ. දැන් මේ මනුස්ස ලෝකේ කියන්නේ සුගතියක් කියලා භාගිනවස වදාරයි. දැන් යාචකයත් මේ සුගතිය ඉපදිලා තියෙන්නේ. නමුත් එයාට අල්පේශාක්කයි මහේශාක්කේ නෑ ඒගොල්ලෝ. දුකසේ ඉන්නවා. ඒකද දිව්‍ය ලෝකියත් අල්පේශාක්ක දෙවිවරු ඉන්නවා මහේශාක්ක දෙවිවරු ඉන්නවා. ඉතින් අරගොල්ලෝ දැන් පස්තර ඒගොල්ලෝ දෙවිවරුන්ට පේනවනේ අපිට මේ මහේශාක්ක වෙන්න බැරුණේ මෙන්න මේ අපි මේ දේවල් කරපු නැති නිසා කියලා. ඊට පස්සේ දැන් තවත් දෙවිවරු පිටසක් ඇවිල්ලා භාගිනවන්තට වන්දනා කළා කියනවා ස්වාමීනි භාගිනවන්ස අපි මනුස්ස ලෝකෙ හිටියා අපේ ගෙවල් වලට දෙවිවරු මේ ස්වාමීන් වහන්සේලා වැඩියා. අපි මේ ඒ අවස්ථාවේ ස්වාමීන් වහන්සේ දැකලා හිත පහදවා ගත්තා. ඒ වගේමයි අපි ආසන වලින් නැගිට්ටා. අපි පාසක පිළිලා වන්දනා කරා. සුදු රෙද්දක් දාලා ආසනෙකුත් පැනෙව්වා. දන් පැනුත් පූජා කරගත්තා. නමුත් බණ ටිකක් අහන්න වාඩි වෙන්නේ නැහැ කිව්වා. අන්න දැක්ක නේද? දැන් සමහරු පාන්සල් එනවා කියලා එනවා. නිකන් බණ ටික අහන්නේ. ඔය ඇවිල්ලා කැරකිලා යනවා. ෆොටෝ එකක් ගහලා එමෙ වල යනවා. බණ ටික අහන්න වාඩි වුණත් පිනක් රැස් වෙනවා පින්වතුනි. දැක්ක නේද? දැන් ඒකනේ දැන් මේගොල්ලෝ දිවිලෝ ගිහිල්ලා තියෙන මේ කාරණා ටික කරලා පුරුදු කළා නෙමෙයි බණ ටික අහන්න වාඩි වෙච්ච නැති එකේ දැන් පස්සේ වෙනවා කිව්වා. මේ ධර්මයේ තියෙන ඕපනායක තමාතුල පමුණව ගන්න තියෙන මේ ධර්මයේ. දැන් අපේ අඩුපාඩු තියෙනවා අපි හැමෝගෙම. මේ ධර්මයෙන් කරන්නේ මොකද? අපේ අඩුපාඩු හදනවා. තමන්ගේ අඩුපාඩු තමන් හදා ගන්න ඕනේ. අපේ වැරදි තැන් නේද? අපි මේ ධර්මයේ තුලින් අපිව පුරුදු කරන්න ඕනේ. අපේ අඩුපාඩු. ඒකයි ධර්ම හැසිරීම කියලා කියන්නේ. අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න ඕනේ. ඊට පස්සේ අනිත් ඒ පිරිස ගියන් පස්සේ දෙවිවරු පිරිස ගියන් පස්සේ තව දෙවිවරු ටිකක් ආවා. ඇවිල්ලා ඒගොල්ලොත් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා කියන ස්වාමීන් වහන්සේ අපි දැන් පසුතැවෙනවා. මේ අපිත් මනුස්ස ලෝකේ හිටියා. අපේ ගෙවල් වලට ස්වාමීන් වහන්සේ පින්ඩපාත වැඩියන් පස්සේ අපි හිත පහදවා ගත්තා. අපි ආසන වලින් නැගිට්ටා. ඒ වගේම අපි පසක පිළිලා වන්දනාත් කළා. ඒ වගේම අපි ආසනෙකුත් පැනෙව්වා. දන් හැන්දක් පූජා කරා. බණ ටිකක් අහන්නත් වාඩි වුණා කියනවා. එතකොට බණ ටිකක් අහන්න වාඩි වුණාට බණ හැව්වේ නැහැ කියනවා. කියන්නේ බණ අහන්න නැහැ ඒගොල්ලෝ. ඒ කියන්නේ ඒ කාලේ කට්ටියත් බණ අහන්න නැති වෙන්න මොකක් හරි දෙයක් වෙන්නේ නැහැ. දැන් මේ කාලේ මොකද කරන්නේ බණ අහන්නට මොකද ෆෝන් එක ඔබ ඉන්නවා. නේද? නැත්තම් කෝල් එකක් ඇවිල්ලා ඉන්නවා. දැන් සමහරව ඉන්න බණ අහන්න ආවපස්සේ ඔන්න කෝල් එක කරන වටේ කරකිනවා. මොකක් හරි කුමක් කරලා ෆෝන් ගක් දෙනා දැක්කම කොහේ ගියත් ෆෝන් එකන ඔබ ඉන්නේ. බණ අහන්න ආව දානයක් බෙදන්න ආවත් මොකට ආවත් ෆෝන් එක තමයි ඔබ ඉන්නේ. ඉතින් මේ කාලේ නේද? ඉතින් අරගොල්ලෝ දැන් ඉතින් බණ හැව්වේ නැහැ කියලා බණ අහන්න වාඩි වුණා. නමුත් බණ අහලා නැහැ. ඒ දේවල් නිසා. ඉන්න පස්තෑවන ඒගොල්ලෝ. ඒගොල්ලෝ දැන් පස්තෑවල ඔන්න ඊට පස්සේ ඔන්න ගියා. තව දෙවරු පිරිසක් ආවා. ඇවිල්ලා
ඒගොල්ලොත් මොකද්ද කිව්වේ ස්වාමීන් වහන්සේ අපි දැන් දිව්‍ය ලෝකෙ ඉන්නේ නමුත් අපි අල්පේශාකයි අපි දැන් පසුතැවෙනවා මොකද අපේ මනුස්ස ලෝකෙ ඉන්නකොට අපි ගෙවල් වලට දෙවරු අපි ස්වාමීන් වහන්සේලා වඩිනවා අපි ඉතින් ස්වාමීන් වහන්සේ දැකලා හිත පහදව ගත්තා ඒ වගේම අපි ආසනලින් නැකිට්ටා අපි වන්දනා කළා ස්වාමීන් වහන්සේලාට ඒ වගේම ආසනිකුත් පැනෙව්වා දාන ටික පූජා කරගත්තා බණ අහන්නත් අපි වාඩි වුණා බණත් ඇහුවා කියනවා මේ දෙවරු දැන් බණත් අහලා නමුත් බණ මතක නැහැ කියලා දැන් වෙලා තියෙන්නේ මොකද බණ මතක නැහැ ඒ මොකද දැන් බණ අහනලාට දැන් එක එක දේවල් හිතේ තියෙන්නේ ගෙවල් වල ගැන ප්‍රශ්න ගැන නේද ඒතකොට ළමයි ගැන ප්‍රශ්න ගැන නේද දැන් ලයිට් බිල් ගෙවන්න ඕනේ වතුර බිල් ගෙවන්න ඕනේ ප්‍රශ්න තමයි ඒවා නමුත් ඒ බණ අහනලාට අපි බණ අහන්න ඕනේ දැන් දැක්කද මේ දෙවිවරු දැන් පස්තැවෙන හැටි දැන් දෙවි ලෝක ගිහිල්ලා බණ අහපු වෙලා අහනලායේ බණ අහලා නැහැ බණ ඇහුවට බණ මතක නැහැ ඒගොල්ලන්ට ඒ මතක නැති වෙන්නේ අර කාන්ත શબ્දයක් විතර එන්නේ ඒක මතකේ දරාගෙන නැහැ ඒ හේතුව එක එක දේවල් හිතේ ඉඳලා තියෙනවා වෙන දේවල්ද දැන් පසුතැවෙනවා මොකද දිවි ලෝක ගියාට අල්පේශාය කියලා දුකටපත් වෙලා ඉන්නේ. ඔය සමහරට හිතෙන්න පුළුවන් දැන් අපිටත් බොහෝ අයට තියෙනවනේ අපරාධ මං අර විදියට අර දේ කරා නම් මට දැන් මම මේ වගේ උසස් තත්ත්වයක ඉන්නේ කියලා සමහරව හිතනවා නේද? දැන් පසුතැවෙන්නේ අවස්ථා තියෙන්නේ. අපරාධ මං එදා අර විදියට අර කාරණේ කරා නම් මං දැන් මේ තත්ත්වෙ නෙමෙයි ඉන්නේ. මං දැන් දියුණු වෙන්න කෙනෙක් කියලා පසුතැවෙනව නේද? තමන්ගේ අතීතේ සමහර සිහි කර අන්න ඒක තමයි හිතෙන්නේ. පසුතැවෙන්නේ. ඉතින් ඊට පස්සේ ඊළඟ දෙවි පිරිසක් ඒ අර පිරිස ගියා. ඊට තව දෙවරු පිරිසක් දැන් භාග්‍යවත් ගාවට ඇවිල්ලා වන්දනා කරලා කියනවා ස්වාමීන් වහන්සේ අපි මනුස්ස ලෝකෙ හිටියා. අපි මනුස්ස ලෝකෙ ඉන්නකොට අපේ ගෙවල් වලටත් දෙවරු ආවා. මේ ස්වාමීන් වහන්සේලා වැඩියා. එතකොට අපිත් ඒ ස්වාමීන් වහන්සේලා දැකලා හිත පහදවා ගත්තා. ඒ වගේමයි අපි ආසනෙ නැගිට්ටා. දැන් මේ ඔක්කොම පින් උතුණි. මේ ඔක්කොම පින්. හිත පහදවා ගැනීම, ආසනෙ නැගිටීම නේද? ඔක්කොම පින්. ඉතින් ආසනෙ නැගිට්ටා. මේ අය වගේම අපි අපි පසක පිළිල වන්දනා කරා. ඒ වගේ අපි ආසනයක් පැනෙවුවා. දන් නැන්ද පූජා කරා. බණ ටිකක් අහන්න වාඩි වුණා. ඒ වගේ බණ ඇහුවා. ඒ වගේම බණ මතක තියාගත්තා. නමුත් අපි පුරුදු කළේ නැහැ කියනවා. ඒකත් හරි වැඩේලා තින්නේ. දැන් බණත් මතක තියාගෙන බණ පුරුදු කරලා නැහැ. කියන්නේ තමන්ගේ ජීවිතේ ධර්මයේ ගලපගන්නේ නැහැ. නේ? ඒකෙන් දැන් අපි හැවුවත් පංචිල් පද පහ ගැන දන්නවනේ අපෝ අපිව දන්නවනේ කියලා කියන හැමදාම පංචිල් පද ඕක දන්නවනේ. නමුත් පංචිල් පද පුරුදු කරන්නේ නැහැ. පංචිල් රකින්න අය අඩුයිනේ. හැවුවම් පංචිල් පද පහ ගැන කියයි. නමුත් පංචිල් රකින්න අය අඩුයි. බොහොම ස්වල්පයි ඉන්නේ. ඒ සත්තු මරණයි ඉන්නේ. හොරකමේ දෙනයි ඉන්නේ. වැරදි කාමසේනේ දෙනවා. බොරු කියනවා නේද? ඊට කේලම් කියන පරුස වචන හිස් වචන කියනවා. මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතා කරනවා. ඇහුවම කිය අපි පංචිල් පද පහ දන්නවනේ අපිව දන්නවනේ කියලා දෙනවා. හරි මතක තියෙනවා. නේද? නමුත් පුරුදු කරන්නේ නැහැ. ඕක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් ඉංග්‍රීසි පස්සේ වෙනවා කියනවා. ඊට පස්සේ දැන් මේගොල්ලෝ පස්සේ මේගොල්ලෝ දැන් ගියා. ඊට පස්සේ තව දෙවරු පිරිසක් ආවා. ඒගොල්ලෝ ඇවිල්ලා භාග්‍යවත් වන්දනා කළා කියන ස්වාමීන් වහන්සේ අපි මනුස්ස ලෝකේ ඉන්න කාලේ අපේ ගෙවල් වල ස්වාමීන් වහන්සේලා වැඩියා. වර්ණවල අපි හිත පහදවා ගත්තා. අපි ආසන වලින් නැගිට්ටා. ඒ වගේම පසක පීරලා වන්දනා කළා. ආසනිකුත් සුදුරෙද්දක් දාලා ආසනිකුත් පැනෙව්වා. දන් පැනුත් පූජා කරගත්තා. බණ අහන්නත් වාඩි වුණා. බණත් ඇහුවා. ඒ බණ මතක තියාගත්තා. ඒ බණ මතක තියාගෙන ඒ බණ පුරුදුත් කළා කියනවා. දැන් අපි සතුටින් මහේශාක දෙවරු ඉලා ඉන්නවා කියලා කියනවා. අන්න දැක්ක නේද? දැන් මේ ධර්ම පුරුදු කරන්න ඕනේ. දැන් සමහරව ඉතින් බණක් කියන්නේ සමහර දේවල් කියන්නේ ඒ කාලෙන් කාලට එක්කෝ කෙනෙක් මැරෙන්න ඕනේ. එක්කෝ කෙනෙකුගේ උපන් දිනයක් වෙන්න ඕනේ. එක්කෝ ළමයෙක්ගේ මොකක් හරි දෙයක් වෙන්න ඕනේ. එහෙම තමයි උඟක් කට්ටිය පින් කරන්නේ. පින කියලා කියන්නේ. මේ සමහර අය දන් දෙනවා සාදු කියලාත් කියන නමුත් මේ ධර්මය ගැන දන්නේ නැහැ.
චතුරාර්ය සත්‍ය ධර්මය අහුවම ඒ ගැන දන්නේ නැහැ. ඉතින් කාලෙන් කාලෙ තමයි මේ ඒ කාටද මම මෙතන පින් වර්ග 9ක් දැන් මේ කිව්වේ. දැන් මෙල පින් වැඩෙන ක්‍රම. ඉතින් දැන් මේක මතක් වුණේ අර දැන් අර බ්‍රාහ්මණයෝ වයසක වෙච්ච වයසක බ්‍රාහ්මණයෝ ඇවිල්ලා දැන් වන්දනා කරන තුන වාඩි උනේ. ඉතින් මේ කිව්වේ දැන් මේගොල්ලෝ වයසයි අවුරුදු 120ක් වයස. බොහොම අපි දැන් දි รา පාත් වෙලා ඉන්නේ 120ක් කියන්නේ කොච්චර වයසක් ඇද්දනේ? කොහොම ඇද්ද ඒගොල්ලෝ ගෑන්කවල එහෙම. ඉතින් ඒගොල්ලෝ කියන අපි දැන් අවුරුදු 120ක් වුණාට ස්වාමීන් වහන්සේ මේ අපිට මේ යහපත් දෙයක් කරගන්න බැරුණා කියනවා. කුසලයක් කරගන්න බැරුණා කියනවා. පිනක් කරගන්න බැරුණා කියනවා. කියන්නේ දැන් මොකද හිතන්නේ ඒගොල්ලෝ අර දැන් වගේම අර තරුණ කාලේ තරුණ මදේ ජීවිත මදෙන් ආරෝග්‍ය මදෙන් පින්පව් ඉස්සර නැතුව අර ජොලිය ඉන්නවා කියලා කියන ඉන්නකම් හොඳට කාලා බිලා ඉන්න ඕනේ කියව කියන කට්ටිය. ඒ වගේ හොඳට ජොලියෙන් වගේ ඉඳලා ඔන්න දැන් වයසට ගියාන් පස්සේ බය වෙලා තිබ්බ අර මරණ සතිය පුරුදු කරන්නේ නැති කෙනා තමන්ගේ ඉදිරියට මරණය එනකොට අර විසගෝර සර්පෙක් දැක්ක වගේ බය වෙලා තැති අරගෙන බිය අරගෙන නේද මල පහ කරගෙන ඉන්නේ. ඒක දැන් මේගොල්ලෝ වයසට ගිහිල්ලා 120යි දැන් ඔන්න බය වෙලා දැන්. දැන් තමයි මතක් වෙන්නේ අනේ අපි පිනක් කරගත්තේ නැහැ කුසලයක් කරගත්තේ නැහැ. දැන් කියලා නේද භාග්‍යන වහන්සේ ගාවට ඇවිල්ලා අනේ අපිට අනුශාසනාවක් කරන්නකෝ කියලා කියනවා. දැන් අන්තිම මොහොතේ මතක් කියලා හොඳට භාග්‍යන වහන්සේ වැඩි හිටියේ කාලේනේ. ඉතින් කියනවා මේ භාග්‍යන වහන්සේ වදාළ හැබෑවටම පින්වත් බ්‍රාහ්මණයනි 120 අවුරුදු 120ක් වෙන ඔබලා දැන් උගක් වයසට ගිහිල්ලා මහලු වෙලා හොඳට වයසට ගිහිල්ලා ඉන්නේ. ඇවිද්ද ගන්නත් අමාරුයි. ඉතින් ඕගොල්ලන්ට මේ යහපත් දෙයක් කරගන්න බැරුණ කුසලයක් කරගන්න බැරි වෙලා භාග්‍යන වහන්සේ පින්වත් බ්‍රාහ්මණවරුනි මේ ලෝක සත්‍යය ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන් දුක කරා යනවා කියලා කියනවා. ওই විදිහට ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන් දුක කරා පමුණුවද්දී ඒ තමන් කයෙන් යම් සංවරයක් ඇති කරගන්නවාද කියන්නේ කයෙන් යහපත් දෙයක් කරනවාද වචනෙන් යම් යහපත් දෙයක් කරනවාද මනසින් යම් යහපත් දෙයක් කරනවාද ඒක තමයි කියන පරලෝ යන කෙනාට ආරක්ෂාවට තියෙන්නේ රැකවරණයට තියෙන්නේ පිළිහිටට තියෙන්නේ පිළිසරණයට තියෙන්නේ නිසා කෙනෙක් ජරා මරණයට යන කෙනා කෙමි ජීවිතේ මරණය කරා යන කෙනා මොකද අපිට අවශ්‍ය තියෙන බොහොම සුවල්ප කාලයක් අවශ්‍ය තියෙන්නේ භාග්‍යන වහන්සේ වදාළ ඉහළට ගන්න හුස්ම ටික පහළට යන්න කලින් මැරෙන්න පුළුවන්. ඒක කොහොමත් බේරෙන්න බෑ. කිසිම ආරක්ෂාවක් නැහැ. රක්ෂණයක් කරා කියලාත් කිසිම ආරක්ෂාවක් නැහැ. ඉතින් ජරාවෙන් මේ අපි යනකොට අපිට මේ අපි කරන්න තියෙන භාග්‍යන සවදාල් පින් කරන්න කියලා. ඒ නුවණ තියෙන කෙනා පින් කරගන්න ඕන. කොහොමද? කයින්, වචනයෙන්, මනසින් යහපත් දේවල් කරන්න කියලා තියෙනවා. මොකද පරලෝ ගියාට පස්සේ අපිට පවතින්නේ පින විතරයි. නිසා මේ පින්නතුන්ටත් අපි ආශිර්වාද කරනවා. මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ දහම් කාරණා තමන්ගේ ජීවිතේට ගලපගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වීමට මේ දහම් කාරණා උපකාර වේවා කියලා. සාදු සාදු සාදු. අද දින ලක්විරු දායක ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ මාතලේ ජනශක්ති රක්ෂණ සමාගමේ කාර්ය මණ්ඩලය විසින්. ඉතින් මේ ආකාරයෙන් අද දවසේ මේ රැස් කරගත්තා උදාරු පුණ්‍ය ධර්මයන් රාශිය අපි අනුමෝදන් කරමු. සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය ආශයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් යසින් කීර්තියෙන් අධිපති භාවයෙන් දිනු වෙත්වා. සේක බල ධර්මයේ තව තවත් දිනු වෙත්වා. පින් අනුමෝදන් සියලු දෙවියන්ගේ ඒ ධාර්මික ආරක්ෂා රැකවරණය අදින මේ දායකත්ව දරූ සීලුම පින්නතුන්ටත් එම පවුල්වල සියලු දෙනාටත් නන්නරිනු දෝපකාර කර සියලු දෙනාටත් අදාසි ධර්මයේ සේවනය කර සියලු දෙනාටත් ලබා දෙත්වා. දෙවියන්ට සංසාර දුකින් නිදහස් වීම මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. එයක් මේ උදාරෝ පින් අපේ ගුරු දේවතුන් කල්යන්න මිත්‍ර පින්න ලොකු සාන්තර අනුමෝදන් වෙත්තා. ලොකු සාන්තර දුක් වෙත්තා, නිරෝගී වෙත්තා, සුවපත් වෙත්තා, සුවපත් වෙත්තා, සුවපත් වෙත්තා, දීර්ඝායුෂ ලබත්තා. උතුම් චතුරාර්ය සත්‍ය පරිපූර්ණ කරගන්න මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු.
ඒ වගේම මේ උදාරූපින ඒ මාතලේ ජනශක්ති රක්ෂණ සමාගම කාර්යාලයේ සේවය කළ ඒ කළමනාකාර වත්තගේ ගුණතිලක මහතර්මේ පින් අනුමෝදන් වෙත්තා. ඒ වගේම දායකත්වයේ දරු සීලු පින්නතුන්ගේ නමින් නන්නයිරු උදව් උපකාරක සීලු පින්නතුන්ගේ නමින් ආනන්ද සසර පුරාට මිය පරලෝකයේ සියලු ඥාති මිත්‍රාදිට මේ පින් අනුමෝදන් වෙත්තා. එයාගේ පරලෝකී සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, වහවා සංසාර දුකින් නිදහසට මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ උදාරු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අද දින ලක්විරු දායකත්ව ධර්මදේශන සදා අනුග්‍රහය දරන ඒ මාතලේ ජනශක්ති රක්ෂණ සමාගමේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ඒ වගේම කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. එවං ශ්‍රද්ධා මාසික ධර්ම දානේ සමාජිකින්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අද දින ධර්ම ශ්‍රවණය කළ සියලු පින්නතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් දායකත්වයේ දරු සියලු පින්නතුන්ටත් එම් පවුල් වල සියලු දෙනාටත් නන්නරින් උදව් උපකාර කළ සියලු පින්නතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් බුද්ධානුභාවයෙන්ද, උතුම් ධම්මානුභාවයෙන්ද, උතුම් සංඝානුභාවයෙන්ද, දෙවියන්ගේ දේවානුභාවයෙන්ද, අඟුලිමාල මහා සෑ රජුන්ගේ තේජානුභාවයෙන්ද මේ සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. ඒ කරන කියන ධාර්මික රැකිරක්ෂා කටයුතු, ව්‍යාපාරික කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කිසිදු කරදරයක් බාධාවක් නැත සුවසේ කරගෙන යාමටත් මේ ලැබුවා දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ තව තවත් පින් දහම් රැස් කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහසින් මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. මේ වගේම මහවෙනා වාසී සීලු පින්වත් ස්වාමින් වහන්සේලාටත් රටවාසී ලෝකවාසී පිළිවෙත් පුරණ සීලුම ස්වාමින් වහන්සේලාටත් අනගාരികා මෑණින් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සීලු දූපුතුන්ට මේ පින් අනුමෝදන් වෙත්තා. ඒ සියලුනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ලක්විරු දායකත්ව ධර්මදේශනය